පිනතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බාල වර්ගයේ සඳහන් වන ගාථා රත්නය. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානු තප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. අපි බුදුරජාණන් වහන්සේ මේ ගාථාරත්නය දේශනා කොට වදාළේ සුමන කියන මාලාකාරය අරමුණු කරලා. මේ ගාථාරත්නයේ සරල තේරුම ගැන අපි කල්පනා කරලා බැලුවොත් යම් කර්මයක් කරලා යම් කෙනෙක් සතුටු වෙනවද? එහෙම නැත්නම් නොතැවෙන්නේද? යම් කර්මයක විපාකය තමන් සතුටට පත් කරන්නේද? ආන් ඒ වාගේ කර්ම යමෙක් රැස් කරන්නේ නම් එය ඊටා යහපත් කියන එක තමයි මේ ගාථාරත්නයේ සරල තේරුම. මේ උදාරතර වූ ගාථාරත්නය දේශනා කරන්න හේතු වුණ නිදහන කතාව අපි සියලු දෙනාටම බොහොම වටින ආදර්ශයක් ගෙනත් දක්වනවා. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් රජගහනුවර පිණ්ඩපාතයට වැඩම කරන්න භික්ෂූන් වහන්සේලාත් එක්ක මාර්ගයට අවතීර්ණ වුණා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වඩිනකොට සමහර දවස්වලට සාමාන්‍ය භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා වගේ භාග්‍යතුන් වහන්සේත් වඩිනවා. සඳහන් කරනවා එවන් වෙලාවට බුද්ධ ශරීරයෙන් විහිදෙන බුද්ධ රශ්මිය සිවුර ඇතුලේ සඟවගෙන වඩිනවා කියලා. ඒ කුමක් හෝ විශේෂ කටයුත්තක් සඳහා වඩින වෙලාවක්. උදාහරණයක් හැටියට එක කරුණක් සිහිපත් කළොත් අංගුලි මාලයන් සොයාගෙන අංගුලි මාලයන් ඉන්න වනගත ප්‍රදේශයට වඩිනකොට දීර්ඝ මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය භික්ෂුවක් විදිහටම වැඩම කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ කිඹුල්වතට වඩිනකොට සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදෝ වැඩම කළා. මේ දවසෙත් භික්ෂූන් වහන්සේලා එක්ක රජගහනුවර පිණ්ඩපාතේ වඩිනකොට බුද්ධ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මිය පාට 6කින් තමයි විහිදෙන්නේ. මේ විහිදෙන බුද්ධ රශ්මිය වළක්වන්නේ නැතුව ඒ විදිහටම රශ්මිය විහිදෙන්න ඇරියා. මේ වෙලාව හරි විශේෂ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ බුද්ධ ලීලාවෙන්ම වඩිනකොට ඒ සමාජය තුළ පරිසරය තුළ මහ පුදුම විපර්යාසයක් ඇති වෙනවා. මොකද ශරීර ධාතුවෙන් නික්මෙන මේ බුද්ධ රශ්මියෙන් හරියට විදුලි කොටනවා වගේ තාම වේගෙන් නික්මෙනවා. නිරන්තරයෙන්ම විහිදෙනවා. විහිදිලා තනියම ගලාගෙන යනවා විතරක් නෙමෙයි කියලා විශේෂයෙන් සඳහන් කරනවා. හැම රශ්මියක්ම බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව 3 වතාවක් ප්‍රදක්ෂිනා කරනවා කියලා සඳහන් කරනවා. බුදු සිරුර වටේ ප්‍රදක්ෂිනා කරමින් තමයි විහිදිලා යන්නේ. ඊටා කුඩාවට නමුත් ආරම්භ වෙලා විදුලි කොටනවා වගේ නමුත් ශරීරයෙන් ඈතට යන්න තරුණ තල් කඳන් වගේ විශාල රශ්මි ධාරා හැටියට විහිදිලා යනවා කියලා සඳහන් කරනවා. ඒ වෙලාවට මුළු පරිසරයේ කැළඹෙනවා කියලා සඳහන් කරනවා. සත්තු සිව්පාව පවා බොහොම ප්‍රීතියෙන් හඬන්න පටන් ගන්නවා. අශ්වය හේෂාරාව කරනවා. ඇත්තු කුංචනාද කරනවා. තවත් සුවිශේෂී ලක්ෂණ මේ අවස්ථාවේ දකින්න තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මගට අවතීර්ණ වෙන්න කලින් වැස්ස වලාහක දෙවියෝ ඊටාම සියුම් පිණි පොදක්
මාර්ගයේ දෙපස හලනෝ මග දෙපස තියෙන තනකොළ කෙඳි තෙත්වෙනෝ පිණි දරනෝ සුළඟට අධිපති දෙවියු පාරි තියෙන කොළරොඩු ඔක්කොම අයින් කරනවා. වලාකුළුවලට අධිපති දෙවියු බුදුරජාණන් වහන්සේ වඩින පැත්තට සූර්ය රශ්මිය මුවහ කරනවා. හරියට වලාකුළුවලින් වියම් බඳිනවා වගේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. නගරයේ සනිටුහන් කරන්න හිටවපු සුවිශේෂී වූ ලක්ෂණයක් තිබුණා. එහෙම නැත්නම් කණුවක් තිබුණා. ඒ කණුව උඩ ආරක්ෂක බටියෙත් ඉන්නවා. මේ කණුව කොයිතරම් උසයිද ඒ තරමටම පොළොව යටටත් වලල්ලයි තියෙන්නේ. මේ කණුවට තමයි ඉන්ද්‍රකීලය කියලා කියන්නේ. යමක් බොහෝසේ ශක්තිමත් නම් අපි කියන්නේ ඉන්ද්‍රකීලයක් වගේ කියලා. වාතයෙන් සුළඟින් කොහොමවත් ඒක හොලවන්න පුළුවන්කමක් නැහැ. උස තරමටම යටටත් වලල්ලා තියෙන නිසා. මේ බුද්ධ ලීලාව විහිදුවමින් මේ ඉන්ද්‍රකීලයේ ළඟට භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව තබනවත් එක්කම නගරයේ ජීවත් වෙන සියලු දෙනාම විශේෂයෙන් අවදි වෙනවා කියලා සඳහන් කරනවා. හැම කෙනෙක්ම දැනගන්නවා අද බුදුරජාණන් වහන්සේ අපේ පැත්තට වඩිනවා කියලා. මොකද විහිදෙන බුද්ධ රශ්මිය ගෙවල්වල, බිත්තිවල, ගස්වල, පර්වතවල මේ හැම තැනම මිනිස්සුන්ගේ ඇඟේ පවා වැදෙනවා. මේ ආශ්චර්ය දරාගන්න බැරුව තමයි සත්තු සිව්පාව පවා ප්‍රීතියෙන් හඬන්නේ. සඳහන් කරනවා රජගහනුවර ඇතුල් නුවර 18 කෝටියක් 9 කෝටියක් ජනතාව ජීවත් වෙනවා කියලා. පිටත නුවර 9 කෝටියක් ජීවත් වෙනවා. ඇතුල් නුවරයි පිට නුවරයි 18 කෝටියක්. ලොකු කුඩා ભેදයක් නැතුව සඳහන් කරනවා මේ 18 කෝටියක් ජනතාව. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න යමක් අතේ නැතුව නම් ගෙවල් වලින් එළියට බහින්නේ නැහැ කියලා. ඒ තරම්ම අසිරිමත් බොහෝ දෙනාට අප්‍රමාණ කුසල් ගංගා ගලවමින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ගමන වඩින්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම වඩිනවා දැකපු සුමන කියන මල් සපයන්න බිම්බිසාර රජුරවන්ට හැමදාම මල් සපයන්නේ මෙයා. එදා මල් කූඩෙත් අරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. බුද්ධ රශ්මිය දිහා බලන්න බෑ. ඒ තරම්ම ආශ්චර්යමත්. මේ මහා උතුම් පුරුෂයාණන් වහන්සේට අද මා විසින් කුමක් පූජා කරමුද කියලා හිතුණා. වෙන දෙන්න දෙයක් නැති නිසා සුමනට හිතෙනවා මගේ ළඟ තියෙන මල් ටික පූජා කරන්න තිබුණා නම් හොඳයි කියලා. හැබැයි මේ මල් අරගෙන යන්නේ රජ්ජුරුවන්ට. රජ්ජුරුවන්ට හැමදාම මල් නැලි 8ක් අරගෙන යනවා. ඒකට සුමනට කහවණු 8ක් ලැබෙනවා. සුමනගේ ආදායම. සුමන කල්පනා කළා රජ්ජුරුවන්ට අද මල් ගෙනිච්චොත් මට අදත් යන්තම් ජීවත් වෙන්න කහවණු 8ක් හම්බ වෙනවා. නමුත් මේක අරගෙන ගියේ නැත්තම් මගේ හිස ගසා දාන්නත් පුළුවන්. එහෙම නැත්තම් සිරගත කරන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් රටින් පිටුවහල් කරන්නත් පුළුවන්. ඒ හින්දා මල් නොගිහිනුත් බෑ. නමුත් සුමන ආපහු කල්පනා කළා රටින් පන්නනෝ නම් රටින් පන්නපුවාවි. හිරේ දානෝ නම් හිරේ දාපුවාවි. ජීවිතේ නැති කරනෝ නම් ජීවිතේ නැති කරපුවාවි. කහවණු 8ට වඩා භාග්‍යතුන් වහන්සේට මේ මල් පූජා කරගත්තොත් මට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යහපතක්ම වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට ගිහිල්ලා නතර වෙලා තමන්ගේ මල් මිටි 8න් මල් මිටි 2ක් බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් විසි කළා. අනන්ත බුද්ධානුභාව බලයත් සුමනට අප්‍රමාණ ප්‍රීතියක් උපදවන්නත් මේ විසි කරපු මල් බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් මල් වියනක් ඉහළුවා වගේ රැඳිලා හිටියා.
ඒක දැකල ප්‍රීතියට පත්වෙච්ච සුමන ඊළඟ මල්මිටි දෙකත් අහසට විසි කළා. බුදුරජාණන් වහන්සේගේ දකුණු පැත්තෙන් පල්ලහැට මල් තිරයක් දැම්ම වගේ ඒ මල් එකක් යට එකක් පේලියට අපූරුවට හැදුන. ඊළඟ මල්මිටි දෙකත් අහසට දැම්මහම පිටු පස පැත්තත් ඒ විදිහිටම තිරයක් දැම්ම වගේ අනික් මල්මිටි දෙකත් අහසට දැම්මහම වම් පැත්තෙනුත් තිරයක් දැම්ම වගේ. උඩින් මල් වියනක් වටේට මල් තිරයක් වගේ. මේක දැකල මිනිස්සුන්ට ඇතිවුණේ පුදුම ප්‍රීතියක්. මිනිස්සුන්ගේ ඔල්වර සංහඬ, මිනිස්සුන්ගේ සාධකාර හඬ, මිනිස්සුන්ගේ සතුට, මිනිස්සු සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් හඬ නගමින් සාධුකී කියා මෙච්චරක් කියල කියන්න බැරි විශාල ජනගහනයක් පෙළ ගැවුණ. සුමනත් බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම ගමන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන බුද්ධ රශ්මිය සුමනගේ ගතපුරාම දැවටෙනවා. අපි සඳහන් කළා මේ රශ්මි දහරා හැම එකක්ම 3 වතාවක් බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව ප්‍රදක්ෂිනා කරනවා කියලා. පිනතුනි තවත් කාරණාවක් ඕකට පැහැදිලි කරනවා. සමහර වෙලාවට අපි දේශනාවල් අහනවා බුදුරජාණන් වහන්සේ ඉතාම කලාතුරකින් නමුත් සිනහවක් පහළ කරනවා දැක්කහම ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනී සිනහ පහළ කළේ ඇයි කියලා. තවත් ස්වාමීන් වහන්සේලා සමහර අවස්ථාවල් වල එහෙම අහලා තියෙනවා. නමුත් මේ වෙලාවේ සිනහ පහළ කරනවද කියලා බලන්න කවුරුවත් බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහ නැහැ. ඉස්සරහින්ම වඩින්නේ බුදුරජාණන් වහන්සේ. අපි සිනහ වෙනවා වගේ හඬ නගල සිනහ වෙන්නෙත් නැහැ. යන්තම් දන්ත ධාතුන් වහන්සේලා පෙනෙන්න සිනහවක් භාග්‍යතුන් වහන්සේගේ මුව මඩලේ දකින්න. පිටිපස්සෙන් වඩින ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරනවා දැක්කේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහපුවාම ඒකට ආනන්ද හාමුදුරුවෝ අපූර්ව උත්තරයක් දෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සම 40 දන්ත ධාතුන් වහන්සේලා සිනහ වෙනකොට යම් ප්‍රමාණයක් නිරාවරණය වෙනවද ඒ ඊ타ම සුදු දන්ත ධාතුන්ගෙන් නික්මෙන සුදු බුදුරැස් 3 වතාවක් බුදුරජාණන් වහන්සේගේ හිස වටේට ශරීර ධාතුව ප්‍රදක්ෂිනා කරනකොට භික්ෂූන් වහන්සේලා දැනගන්නවා සිනහවක් පහළ කරලා කියලා. ඒ කිනුයි දැනගත්තේ කියලා සඳහන් කරනවා. පින්නතනේ මේ කරුණු බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව අසීමිත බුද්ධ ලීලාව පිළිබඳව හරි ආශ්චර්යමත් කරුණු. විවේකීව බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට මේ ශරීර ධාතුවෙන් මේ රශ්මි ජාලා පැන නගින්න භාග්‍යතුන් වහන්සේ මොන තරම්නම් නික්ලේශීද කියලා හිතනකොට සංසාරේ මොන තරම් ගුණ පුරන්නේ නැද්ද මේ එක රශ්මි කදම්බයක් වෙනුවෙන් කොයි තරම් උන්වහන්සේ පාරමිතා පුරන්නේ නැද්ද කියන කාරණාවල් හිතනකොට කවදාවත් අපිට ඒවා හිතලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ හැම එකක්ම ලෝක සත්වයාගේ අනන්ත දුක දැකලා ඔවුන් සංසාරයෙන් එතර කරන්න උන්වහන්සේ කරපු අපරිමිත පරිත්‍යාගවල ප්‍රතිඵලයක්මයි මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට වඩිනවා. මිනිස්සු සාදු කිය පිටිපස්සෙන් එනවා. සුමන මල්කරුගේ සතුට නිම්හිම් නැතුව ගිහිල්ලා තියෙන මොහොතක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මුළු නගරේ පුරා වඩිනකොට ප්‍රධාන වීදිවලම වඩින්න ඕන කියලා. එහෙම වැඩම කරමින් භාග්‍යතුන් වහන්සේ ඉදිරියට වඩිනවා. සුමන මල්කරු සෑහෙන දුරක් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගිහිල්ලා තමන් මල් අරගෙන යන හිස් කූඩ ටිකත් අරගෙන තමන්ගේ ප්‍රීතිය භුක්ති විඳලා තමන්ගේ ගෙදරට ගියා. සුමනගේ බිරිඳ හිස් කූඩ ටික දැකලා සුමනගෙන් ඇහුවා කොයි මල් කියලා. සුමන සඳහන් කළා මම අරගෙන ආව මල් අද ඔක්කොම බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා. සුමනගේ බිරිඳ ඇහුවා
එතකොට රජ්ජුරුවන්ට මල් ගෙනියන්නේ නැද්ද? රජවරු නම් හරි දරුණුයි. රජවරු හරි සැරපරුෂයි. අද මල් නොලැබුණොත් ජීවිතේ නැති කරන්නත් පුළුවන්. රටින් පිටුවහල් කරන්නත් පුළුවන්. සිරගත කරන්නත් පුළුවන්. ඒ දඬුවම පවුලටම වෙන්නත් පුළුවන්. ඔබ ඒක ගැන හිතුවේ නැද්ද? සුමන කියනවා මට හිතුණා. නොහිතුණා නෙමෙයි. ඒත් මට කමක් නෑ කියලා හිතුණා. අපරිමිත බුද්ධ ලීලාවෙන් වඩින බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් විතරක් නෙමෙයි මම මගේ ජීවිතෙත් අතහැරලයි මේ පූජාව කළේ. ඔය ඇහෙන හඬ මිනිස්සු ඒ අපූරු පූජාව දැකලා සතුටු වෙවි බුදුරජාණන් වහන්සේගේ පිටුපස්සෙන් පෙරහැරක් වගේ යන හඬයි ඔය ඇහෙන්නේ. නමුත් මේ කාන්තාවට ඒ කාරණාව හිතලා සතුටු වෙන්න තරම් පින් නැති නිසාද කොහෙද? ඇය දරුවොත් අරගෙන රජ්ජුරුව ළඟට ගියා. රජ්ජුරුව දැක්කම මේ ඇවිල්ලා ඉන්නේ සුමනගේ බිරිඳ කියලා. දරුවොත් අරගෙන ඇවිල්ලා ඉන්න නිසා කතා කරලා ඇහුවා ඇයි දරුවොත් අරගෙනම කියලා. සඳහන් කළා ස්වාමීනි මගේ ස්වාමියා අද ලොකු වැරැද්දක් කරලා. ඔබ වහන්සේට ගෙනෙන මල් අද බුදුරජාණන් වහන්සේට පූජා කරලා. ස්වාමීනී යම් දඬුවමක් කරනවා නම් සුමනට මිසක් මටත් දරුවන්ටත් නෙමෙයි. සුමනට හොඳක් වේවා සුමනට නරකක් වේවා මම දැන් සුමන අත්හැරලා ඉන්නේ. එහින්ද අපට දඬුවම් කරන්න එපා. දඬුවම් කරනවා නම් සුමනටම දඬුවම් කරන්න කියලා. මම ඔහු අත්හැරිය බව දැනගන්න කියලා කිව්වා. රජ්ජුරුව ඒ වෙලාවේ කේන්ති ගත්ත බවක් පෙන්වුවා. පෙන්නලා ඇයට සඳහන් කළා හොඳයි මට ගෙනාපු මල් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළා නම් මට ගෙනාපු මල් සුමන මගදී අත්හැරියානම් ඒ කර්මය වෙනුවෙන් ඔහුට කරන්න ඕනේ හොඳම වැඩේ මොකද්ද කියලා මම බලා ගන්නම් කියලා කිව්වා. රජ්ජුරුවත් වහාම නැගිටලා බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට ගියා. බුදුරජාණන් වහන්සේ මුළු නගරයේම ප්‍රධාන වීදිවල වැඩම කරලා දානේ වෙලාව වෙනකොට රජ්ජුරුවන්ගේ මාලිගාවට වැඩියා. මේ වෙලාවේ බිම්බිසාර මහරජ්ජුරුව ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රජ මාලිගාව ඇතුළටම වඩින්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට කැමැත්තක් දැක්වුවේ නැහැ. රජ මාලිගාවට වැඩියා නම් මේ රැස් වෙච්ච පිරිසට සුමනගේ පූජාවේ අසිරිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා කැමැත්ත ප්‍රකාශ කළා මම මිදුලෙම වැඩ ඉන්නම් කියලා. අතීතයේ මිනිස්සු මොනතරම් දක්ෂද? අතීතයේ මොනතරම් දියුණුද? බුදුරජාණන් වහන්සේ ඇතුළු වැඩම කරපු මහා සංඝරත්නයට ඒ මොහොතේ දම් පිළිගන්වන්න රජ්ජුරුවන්ගේ පිරිස මොහොතක් ගත වෙනකොට රාජාංගනයේ මණ්ඩප හදලා අසුන් පනවලා ඉවරයි. අපිට එහෙම මොහොතක් හිතා ගන්නවත් බෑ. අපේ ගෙදරක දානයක් දුන්නත් වියන් ටික බැඳලා අසුන් පනවලා ඇතිරිලි දාලා ඒ දන් දෙන ශාලාව සකස් කරගන්න සමහර වෙලාවට දවසක් අමාරක් ගත වෙනවා. නමුත් මොහොතක් යනකොට මණ්ඩප හදලා අසුන් පනවලා මේ එහෙම් මෙහෙන් යාචකයන්ට දන් දෙන්න නෙමෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන්න. ඒ තරම් වේගෙන් වැඩ කරන්න පුළුවන් හැකියාවල් තිබිච්ච මහ සුවිශේෂී පුද්ගලයෝ හිටියා කියන කාරණාවට උදාහරණයි නිහඬව මේ සපයලා තියෙන්නේ. අතීතයේ කොයිතරම් දියුණුද කියලා දැනෙන්නේ එතකොට. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පූජා කළා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ගැන සිහිපත් කරලා රජ්ජුරුවන්ටත් අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට අනුශාසනා කරලා ආපහු සැරයක් භාග්‍යතුන් වහන්සේගේ මාලිගාවටම වැඩම කළා. රජ්ජුරුව මද දුරක් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් සමු අරගෙන ආපහු රජ මාලිගාවට ඇවිල්ලා සුමන කැඳවලා ඇහුවා මට අරගෙන ආව මල්
මට දෙන්නේ නැතුව මගදි බුදුරජාණන් වහන්සේට පූජ කළේ කාගෙන් අවසර අරගෙනද. එහෙම කරහම තමුන්ට මොකක් වෙයිද කියලා හිතුවේ නැද්ද කියලා. සුමන සඳහන් කළා හිතුන ස්වාමීනි. ඔබ වහන්සේට මං වෙනුවෙන් දෙන්ඩ තියෙන ඕනන් දඩුවමක් උපරිමය තමයි මගේ ජීවිතය නැති කරන එක. ඒ ඔබ වහන්සේට අකීකරු වෙච්ච නිසා. එහෙම නැත්තං මම හිරගත කරන එක. එහෙමත් නැත්තං මට මගේ රට අහිමි කරන එක. මේ තුනෙන් මට කෝක කළත් කමක් නෑ කියලයි මම හිතුවේ. මල් විතරක් නෙමෙයි මංමගේ ජීවිතත් පූජ කළා. බුදුන් සරණ යන ක්‍රම 4ක් අපේ ධර්මයේ සඳහන් කරනවා. මේ වෙලාවේ මේ මොහොතේ සුමන බුදුරජාණන් වහන්සේට ජීවිතයේ පූජ කළා කියන්නේ තත් පරායන සරණාගමනයෙන් සරණ ගියා කියන එකයි. ඒ මොහොතට මෙහෙම කරන්න යමෙක් හිතුවනම් ඔහුට සංසාරයේ දුර්විපාකයක් නං නෑ. සුමනගේ ප්‍රකාශයෙන් ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙච්ච රජ්ජුරු සුමනට විශේෂ සංග්‍රහ රාශියක් කළා. විශේෂිත ඇත්තු 8 දෙනෙක්, විශේෂිත අශ්වයෝ 8 දෙනෙක්, දාසයෝ 8 දෙනෙක්, දාසියෝ 8 දෙනෙක්, සුවිශේෂී ආභරණ 8ක්, ඒ වගේම විතරක් නෙමෙයි නොයෙක් ආභරණ වලින් සරසපු දිව්‍යාංගනාවන් වගේ ලස්සන කාන්තාවන් 8 දෙනෙකුත් සුමනට බාර කරලා දුන්නා. තවත් නොයෙක් බොහෝ සම්පත් සුමනට ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ මද වෙලාවක් සුගන්ධ කුටියේ වැඩ ඉඳලා දම් සභාවට වැඩියා. භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මොන වගේ කතාවක යෙදලා හිටියද කියන කාරණාව විමසුවාම උන්වහන්සේලා සඳහන් කළේ ස්වාමීනි අපි සුමනගේ පූජාව ගැනම කල්පනා කළා. සුමනගේ පූජාව ගැනම කතා කළා. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඒ පිළිබඳව විශේෂයෙන් කරුණු කාරණා දක්වලා අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි මේ කරපු කුසල කර්මය සුමනට අති දීර්ඝ කාලයක් සැප විපාක සඳහා හේතු වෙනවා. ඒ කොතරම්ද කියන කාරණාව සීමා කරන්න නැතුව. නමුත් අන්තිමට දේශනා කළා මහණෙනි මේ කරපු අසිරිමත් පූජාවේ ප්‍රතිඵලයක් හැටියට සුමන තමන්ගේ ජීවිතයේ අන්තිමට සුමන නමින් පසේ බුදු වෙලා මේ සංසාරයෙන් සදහටම සමුගන්නවා කියලා. ඒ තරම් මහා ශ්‍රේෂ්ඨ පූජාවක් තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරලා තියෙන්නේ. අග්ගප්පසාද පූජා. යමෙක් අදත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් පැහැදීමක් ඇති කරගන්නවන. ඒ පැහැදීම මුල් කරගෙන යම් පූජාවක් කරනවන. ඒක ආනිසංසය සුළු පටුනක් නැති බවමයි සඳහන් කරලා තියෙන. යම් කෙනෙක් භාවනා වඩලා කසින භාවනාව වඩල දියුණු කරගත්ත උතුම් භාවනාමය චිත්තය. එහෙම නැත්තන් කසින මණ්ඩලයේ ආලෝකය එක එක යෝගයාට එක එක විදිහයි. දියුණුවෙන්ඩ මුළු ජම්බුද්දීපය පුරාම පැතිරෙන්ඩ තරන් කසින මණ්ඩලයේ ආලෝකය පතුරුවන්ඩ සමහරයට පුළුවන්. නමුත් ජම්බුද්දීපයම මේ කසින මණ්ඩලයේ ආලෝකයෙන් බලන්ඩ මොන තරං කාලයක් ඒ සඳහා වෙහෙසෙන්ඩ කැපකිරීම් කරන්න සිද්ධ වීද. නමුත් දේශනා කළා යමෙකුට මුළු දඹදිව පුරාම කසින මණ්ඩලයේ ආලෝකයේ පතුරුවන්ඩ තරං ඒ භාවනාව දියුණුද භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍රයක සිත මනාව යමෙක් පහදවගන්නේ නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ප්‍රීතියක් යමෙකුගේ සිතය උපදින්නේ නම්
ඒ කසින මණ්ඩලේ ආලෝකේ ලබන්ඩ තරං කරපු පිනට වඩා මේ මොහොතක චිත්ත ප්‍රසාදය වටිනවා කියලා. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඒ තරම්ම අප්‍රමාණයි. මේ කරුණු දක්වමින් තමයි අපි මාතෘකා කරගත්ත ගාථාරත්නය දේශනා කොට වදාළේ. තංච කම්මං කතං සාදු යංකත්වා නානු තප්පති. යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. යම් කර්මයක් කරලා පස්සේ තැවෙන් නැතුව සතුටු වෙනවද. මෙතන එහෙම සඳහන් කරහම සතුටු වෙන්න පුළුවන් කර්ම මොනවද කියලා අපි වෙනම කල්පනා කරන්න ඕනේ. කුසලයේ සහ අකුසලයේ ගැනම තමයි මේ විශේෂයෙන් කරුණු දක්වන්න හදන්නේ. අකුසල කර්ම කරලා කවදාවත් කාටවත් දීර්ඝ වශයෙන් සතුටු වෙන්න බෑ. ඇති වුණ දැඩි ද්වේෂ සිතක් නිසා කෙනෙකුගේ ජීවිතය නැති කරන්නත් පුළුවන්. කෙනෙකුගේ ජීවිතය නැති කරන්න හෝ කාට හරි පහර දෙන්න යමෙක් ලෑස්ති වෙනවන ඒ හැම තැනම ද්වේෂ සිතක් තියෙනවමයි. සමහර අය විනෝදෙට සත්තු මරන්ට යනවා. විනෝදෙට දඩේ මේ යනවා. විනෝදෙට බිලී බාණ්ඩ යනවා. ඒ යන්නේ ද්වේෂයක් නැතුව විනෝදය පිණිස. නමුත් පහර දෙන වෙලාවට ඒ කාන්ත ද්වේෂයක් තියෙනවා. බිලී කටුවට ඇමිනිලා බේරෙන්ඩ ඇද ඇද යන වෙලාවට ඔහු ඇදල ගොඩට ගණ්ඩ ඒ කාන්ත ද්වේෂයක් තියෙනවා. තමන් ළඟින් පැනල දුවන සතාට වෙඩිතියන්ට එලෝනකොට ඒ කාන්ත ද්වේෂයක් තියෙනවා. ගියෝ විනෝදෙට නමුත් අවසානය ද්වේෂයක් තියෙනවා. මේ ද්වේෂය මුල් කරගෙන මේ කාරණාව කලාට පස්සේ මේක ගැන හිතල පසු තැවෙනවා. පසු තැවෙන්ට හිතන්ඩ කරුණු කාරණා ඕන තරන් තියෙනවා. ඒ වෙලාවට සතුටුයි පස්සෙ බොහොම දුකයි. අපි කරන හැම්ම අකුසල කර්මයක් මෙහෙමයි. කෙනෙක් මරණයට පත් කරපු එක විතරක් නෙමෙයි. කපටිකමක් වංචාවක් හොරකමක් දූෂණයක් භීෂණයක් මේ හැම දේ මෙහෙමයි. ඒ මොහොතේ සතුටු වෙනවා පස්සේ හැම වෙලාවකම දුකම තමයි අපිට තියෙන. නමුත් මෙතන සඳහන් කරනවා යම් කර්මයක් කරලා පසු නොතැවේද යම් කර්මයක විපාකය නිසා පිනාගියේද. පසු නොතැවී විපාකයක් සඳහා වෙන්ඩ නම් සතුටක් සඳහා වෙන්ඩ නම් ඒක කුසල කර්මයක්ම වෙන්ඩුවන. පිනතන මේ පව්කං කරලා විතරක් නෙමේ මිනිස්සු පසු තැවෙන්නේ. පින්කං කරලත් මිනිසු පසු තැවෙනවා. මනාව පින්කම සංවිධානය කරගන්න බැරිවෙච්චහම මනාව පින්කමට යෙදෙන්ට බැරිවෙච්චහම සමහරලාට අවස්ථාව පිරිමහන්න විතරක් සිද්ධ කරහම පස්සෙ තවත් තැනක මනාව සකසලා පිළියල කරලා පිළිගන්වලා සිද්ධ කරන අපූරු පින්කමක් දැක්කහම තමන් කරපු පින්කම ගැන හිතලා එතනින් එහාට සතුටු වෙන්න පුළුවන්කමක් නෑ. ඇයි අරවිදිහට මට කරන්න බැරි වුණේ කියල හැම වෙලාම තමන්ගේ හිත තමන්ගේ ප්‍රශ්නහනවා. කරන්න බැරිකමක් තිබිල නෙමෙයි කරන්න උනන්දුවක් තිබෙන ඇති බව තමන් හොඳටම දන්නවා. තම තමන්ගේ ප්‍රමාණයට යම් ප්‍රමාණයක්ද කරන්නේ ඒ කාරණාව පිළිබඳව මෙතන සඳහන් කරනවා නෙමෙයි මීට වඩා හොඳට කරන්න පුළුහංකම තියාගෙන හොඳට නොකරපු පුද්ගලයාටයි තැවෙන්ඩ අවස්ථාව එන්නේ. නම නැත්තන් ඉතාම දුප්පත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එයාට එයාගේ ප්‍රමාණය ඉක්මොල කරන්න බෑ. නමුත් පුළුහම් ප්‍රමාණය උපරිමයෙන් කරනවා. එදාට ඒකත් අප්‍රමාණ ආනිසංසයි මොකද අපේ ධර්මය වෙනම සඳහන් කරනවා අල්පයක් ඇති කල්හි දුන්දානය දහසින් ගුණ කරලයි බලන්න කියලා. ඒ හින්ද මම දුප්පත්නේ මට එහෙම කරන්න බෑනි මට බැරිවුනානි කියල කාරණාවක් හිතලා පසු තැවෙන්ට ඉඩ තියල නෑ. නමුත් කරන්න පුළුවන් උපරිමයක් තියාගෙන එතෙන්ට නොයා යන්තමින් කරන අයටයි මේ කනගාටුව දුක එකතු වෙන්න කියන කාරණාවයි සඳහන් කරන්න. එනම් හැම වෙලාම අකුසලයෙන් වැලකිලා
කුසලයේ මතම පිහිටන්න ඕනේ. මේ කුසල් සිත හැම වෙලාවෙම අපි ප්‍රීතියෙන් තියෙනවා. මරණය දැනෙන්ඩ දැනෙන්ඩ අසනීප වෙන්ඩ වේදනාවල් එළඹෙන්ඩ එළබෙන්ඩ කායික ශක්තිය හීනවෙන්ඩ ඒ පුද්ගලයා සතුටට පත් කරන්න කුසලය තරං සමත් තවත් කෙනෙක් මේ ලෝකෙ නෑ. සමහර වෙලාවට තමන් තනි වෙලා බොහොම සැඩපරුෂ සුනකයෙකුත් ඉන්නවා. භයානක රෞද්‍ර සිංහයෙකුත් ඉන්නවා. තවත් පැත්තක යක්ෂයෙකුත් ඉන්නවා. තවත් පැත්තක සර්පයකුත් ඉන්නවා. මේ මොන උපද්‍රවයෙන් හරි තව මොහොතකින් තමන්ගේ ජීවිතය නැතිවෙන බවත් හොඳටම දන්නවා. බේරෙන්ඩ ගැලවෙන්ඩ කිසිම ක්‍රමයක් නැති බවත් දන්නවා. ආං ඒ පුද්ගලයට සැනසෙන්ඩ යමක් තිබුණන. ඒ තමන් කරගත්ත කුසල කර්මමයි. මෙතන අපි මේ කතා කරනවට වඩා ඒ මොහොතට මූුණ පෑවහම මේක දැනෙනවා මීට වඩා බොහොම හොඳට. ඒ වෙලාවට මං පෞද් කරලා තියෙනවනි කියල මතක් වෙනකොට. ධර්මශ්‍රවණය කරලා නිරය ගැන අහලතියනවා. තිරිසං ලෝක ගැන ප්‍රේත ලෝක ගැන අහලතියනවා. තව මොහොතින් මගේ ඊළඟ ජීවිතය කොහාට තීරණය වෙනවද කියල හිතෙනකොට යකු සල්මයි කරලතින්. මොන තරං බීතියක් ඔහු සතු වෙයිද. මරණයත් සමඟ දුගතියකම තීරණය වෙනවා. නමුත් බොහෝ පින්කං කරලා තියෙන බව දැනෙනකොට. තව මොහොතින් මැරුණත් ඊළඟට මීට වඩා බොහොම උසස් තැනක උපදින්ට ලැබෙනවා කියලා හිතෙනකොට ඇතිවෙන්නේ අප්‍රමාණ සතුටක්. අපේ බුදුරජාණන් වහන්සේ අපිට මනාව කරුණු දැක්වුවා මේ ශ්‍රේෂ්ඨ මනුස්්‍ය ජීවිතයක් ලැබිච්චාය කොයි විදිහට කටයුතු කරන්න ඕනද කියන එක. පිනතුන අපේ සිත. විටක ඇතිවෙන සිතුවිලි ඉතාම ලස්සනයි. ඉතාම පිරිසිදුයි. නමුත් කුණු කයක් පෙරදැරි කරගත්ත මේ කය දරාගෙන ඉන්න අපේ සිතේ වැඩිපුර ඇතිවෙන සිතුවිලි ඒ වගේම අකුසල් සිතුවිලිමයි. දුගඳ හමන සිතුවිලිමයි. බිටක ඉතාම ලස්සන සිතුවිලි බැඩි වලාවක උපදින්නේ මේ වගේ අකුසල් සිත්මයි. ලැබිල තියෙන අවස්ථාව ඉතාම ශ්‍රේෂ්ඨයි. මනුස්ස ජීවිතය උතුම් බුද්ධාන්තරය ෂණ සම්පත්වලින් පොහොසත් ජීවිතය හරි ශ්‍රේෂ්ඨයි. සංසාරි කොයි තරං භයානකද කියන කාරණාව නිතර නිතර බණහන් මේ අය දේශනාවල් වලින් ඕන තරං අහලතිනවා. එහෙම අහල දැනගෙන තියෙනකොට උතුම් බුද්ධාන්තරයක ධර්මරත්නයයි සංගරත්නයයි වැඩඉන්න කාලික මටත් ෂණ සම්පත් සහිතව නිරෝගි ජීවිතයක් ලැබිල තියෙනවනි කියන කාරණාවෙන් කොච්චර සතුටු වෙන්ඩ පුළුවන් වෙයිද අපිට. නමුත් අපිට එහෙම නොදැනුනේ අපිට එහෙම නොහිතුනේ අපි තාමත් කල්පනා කරන්න නොපෙළඹුණේ වෙනත් කොහෙ හරි තැනක අපේ හිත කෙලෙස් වලින් වැහිල තියෙන නිසා. අකුසලයට බරවෙලාම තියෙන නිසා. මහා කප්පින රජ්ජුරු බුද්ධ රතනය ලෝකෙ පහළ වනා කියල කියනකොට ඇතිවෙච්ච ප්‍රීතිය ඒ වචන ටික කියපු වෙලින්දන්ට කහවනු ලක්ෂයක් දුන්න. බුදුන් ලෝකෙ පහළ වනා කියල කියනකොට. ඒ විතරක් නෙමේ රජ්ජිරුවන්ට සෑහෙන වෙලාවක් යනකං වචන පිට කරගණ්ඩ බැරුව හිටිය. එතකොට අපි කල්පනා කරන්න ඕන මේ සංසාරය කොච්චර භයානකද මනුස්ස ජීවිතයක් මොන තරංනං දුර්ලබද කියලා. භාගිතුන් වහස දේශනා කළේ කන කැස්බෑවන් නිතර නිතර බිය සිදුරෙන් අහස බලයි මේ ලෝකෙ මනුස්ස ජීවිතයක් ලබපු කෙනෙක් මැරුණට පස්සේ ආය සුගතියකට එනවා කෙනෙක ඊට වඩා බොහොම දුර්ල බවස්ථාවක් කියලා. බුදුරජාණන් වහන්සේ නිසාම බුද්ධාන්තර මුණ ගැහුණ නිසාම ටික ටික හරි පින් කරලා එකතු කරගත්ත පිනේ පලයක් හැටියටයි ඔය උතුම් මනුස්ස ජීවිතය ලැබිලතින්. නමුත් ඒක කවද වෙනකං පවතීද
කොච්චර කල් පවතීද කියන කාරණාව අපි කවුරුවත්ම දන්නේ නෑ. අද තව මොහොතින් මේ ජීවිතයෙන් සමුගණ්ඩ අවස්ථාව එළඹෙන්න පුළුවන්. එහෙම වුණොත් මම සූදානන්ද කියන ප්‍රශ්නෙට හැම වෙලාවෙම උත්තරයක් හොයලා තියෙන්න ඕනේ. මහා කප්පින රජුට දැනුණ වගේ බුද්ධාන්තරය ගැන අපිටත් දැනෙන්න පටන් ගත්තොත් මේ උතුම් මොහොත කල්ප ගණනකින් අය මට නොලැබෙනව නේද කියන කාරණාව දැනෙන්න පටන් ගත්තොත් මං හිතන්නේ අපි මීට වඩා හුඟක් අප්‍රමාදී පුද්ගලයෝ බවට පත් වෙනවා. සියලුම කුසලයන් අතර හැම කුසලයක්ම අභිභවනය කළ මහ ශ්‍රේෂ්ඨතම කුසලයේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ අප්‍රමාදය. ඒ මොන පින්කම කරන්නත් අප්‍රමාදී බව අවශ්‍යයි. ප්‍රමාදී පුද්ගලයාට කම්මැලි පුද්ගලයාට කවදාවත් කුසල් කරන්න පහසු නෑ. අප්‍රමාදයම අවශ්‍යයි. නිතර නිතර නිදිගත්ත පුද්ගලයාට මේ ජීවිතෙන් හැබෑ ප්‍රයෝජන නෙලන්න බෑ. පිනතින හිතල බලන්ඩ. කෙනෙක් දවසකට පැය 8ක් නිදාගන්න වන. ජීවත්තෙන්ට අවුරුදු 60ක් තියෙනවන. දවසකට පැය 8ක් නිදිය ඇවුත් අවදියෙන් ඉඳල තියන්නේ අවුරුදු 30යි. අවුරුදු 60න් අවුරුදු 30ක්ම නිදියලයි තියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නින්ද ජීවිතයේ වඳ බව කියලා. ඒ නිසා කොතනවත් නින්ද අගය කරපු තැනක් බුද්ධ ශාසනයේ නැහැ. මේ ජීවිතේ හම්බුනේ නිදියන්න නෙමෙයි සතර අපායෙන් ගොඩ යන්න. ආන්ගේ නිසා ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා දේශනා කරන්නේ මේ කාරණාව හින්දමයි. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙමින් තියෙන නිසා සුමන මාලාකාර සමාගමයයි අපි බොහොම කෙටියෙන් සිහිපත් කළේ එක ශ්‍රද්ධාවන්තයෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ චිත්ත ප්‍රීතියෙන් ජීවිත පරිත්‍යාගයෙන් කරපු පූජාවක්. ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ඒ කරපු අපූරු පූජාව කොයි තරන්නම් ශ්‍රේෂ්ඨද. සිත්පිත් ඇති බුදුරජාණන් වහන්සේට කරපු සිත්පිත් නැති මල් පූජාව. නමුත් ඒ මලුත් හැම මලකටම සිතක් තියෙනවා වගේ බොහොම අපූරුවට මලක් කෙලින් මලක් මලකට යලි මලක් පිහිටමින් මල් රේන්ද වගේ භාග්‍යවතුන් වහන්සේ වට කරගත්තා. මල් වියනක් වගේ උඩු වියනක්ද හැදුනා. භාග්‍යවතුන් වහන්සේ දා සුගන්ධ කුටියට ඇතුල් වෙනකොට සුගන්ධ කුටිය දොරටුව ළඟ මේ සියලුම මල් බිම වැටෙනවා. එහෙමනම් ඒ පූජාව මොනතරම් අසිරිමත්ද. නමුත් අදත් තවත් එවන් පූජා කරන්න බැරි බවක් අපි කාටවත් නැහැ. අදත් ඒ පින කරන්න පුළුවන්. අදත් ඒ පූජාව කරන්න පුළුවන්. එදා කරපු පූජාවෙයි අද අපි කරන පූජාවෙයි කිසි වෙනසක් නෑ. බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියන හැඟීම විතරයි අවශ්‍යයි. එදා සුමන භාග්‍යවතුන් වහන්සේ ළඟට යනකොට භාග්‍යවතුන් වහන්සේ යම්සේ වැඩ හිටියද මමත් මල් අරන් අද එතෙන්ට යනකොට එසේම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන කාරණාව අපි අපේ මනසින් දකින්න ඕනේ. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමීචිත්තේ සමම්පලං. සිත සම කරන්න පුළුවන් නම් ඵලය සමාන බවයි දේශනා කළේ. ඔබට ලැබිලා තියෙන මේ උතුම් අවස්ථාවෙන් හැබෑම ප්‍රයෝජන නෙලන්න පුළුවන් වුණ මේ ශ්‍රේෂ්ඨ මොහොතින් ප්‍රයෝජන අරගෙන මරණ මංචකේ අසරණයෙකු බවට පත් නොවි බොහොම සතුටින් මරු වැළඳ ගන්න පුළුවන් මීට වඩා ඉහළ තැනක ඉපදෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.